ආයිබෝවන් සුබ උදෑසනක්. අපි කවුරුත් කැමති විශිෂ්ටෙක් බවට පත් වෙන්න. එනම් විශිෂ්ටෙක් බවට පත් වෙන්න නිකම්ම බෑ. අපි දන්නෝ අපොස සාමාන්‍ය පෙළ විභාගය. අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී අපේ දරුවෝ උත්සාහ කරන විශිෂ්ටෙක් බවට පත් වෙන්න ඒ හැම විෂයකටම විශිෂ්ට සාමාර්ථ ලබා ගනිමින්. ඉතින් ගණිතයේ විෂයේදී විශිෂ්ට සාමාර්ථ ලබා ගැනීම සඳහා උත්සාහ කරන දරුවන්ට අපි උත්සාහ කරන දරුවන්ගේ නැරගුණ දක්වන්න ඒවා වැඩි කරන්න ජාතික පාසල ජාතික නාලිකාව ගේන ඒ වැඩසටහනත් එක්කයි දරුවනේ අද අපේ ඔබ යාළියෙන්දට ආවේ. ඉතින් ඔබ දන්නෝ ගණිතයේ වැඩසටහනත් එක්ක ගණිතයේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙලා ඔබ හිටපු ඔබ දන්නෝ මේ වෙනකොට පුනරීක්ෂණ පාඩම් මාලාවක් අපි පටන් අරගෙන තිනවා. එහෙනම් පුනරීක්ෂණ පාඩම් මාලාවත් එක්කයි ඔබ එකතු වෙමින් ඉන්නේ. අන්නේ පුනරීක්ෂණ පාඩම් මාලාව යටතේ ඔබට ඊටාම සමීප ඔබ ඊටාම කැමති තේමාවක් එක්ක පාඩමක් එක්ක තමයි දරුවනේ අපි ඔබත් එක්ක අද සම්බන්ධ වෙන්න උත්සාහ කරන්නේ. එහෙනම් අද දවසේ අපි සම්බන්ධ වෙන්නේ කුලක සම්භාවිතාව කියන තේමාව යටතේ තියෙන කුලක කියන මාතෘකාවත් එක්ක. එහෙනම් කුලක කියන මාතෘකාවේදී අපි දරුවෝ දන්නෝ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී කොහොමද මේ කුලක කියන මාතෘකාව වැදගත් වෙන්නේ. එහෙනම් මේ කුලක කියන මාතෘකාව වැදගත් වෙන ආකාරය තමයි එකක් ඔබට ලකුණු ලබා ගැනීමේදී. ඔබ දන්නවා පළමු ප්‍රශ්න පත්‍රයේ B කොටසේ හෝ දෙවන ප්‍රශ්න පත්‍රයේ ඒ හෝ B කොටසේ ලකුණු 10ක ගැටලුවක් ඔබට හිමි වෙනවා. ඒ විතරක් නෙවෙයි පළමු ප්‍රශ්න පත්‍රයේ A කොටසේ ලකුණු 2ක් ලබා ගත හැකි ආකාරයේ ගැටලුවකුත් ඔබට හිමි වෙනවා. ඉතින් එහෙනම් ලකුණු 12ක් ලබා ගන්න පුළුවන් පාඩමක් තමයි අද අපි ඔබට පුනරීක්ෂණය කරන්න හදන්නේ. මොකද අපේ දරුවෝ ඊටාම කැමති හැම දරුවෙක්ම මුහුණ දෙන්න කැමති ගැටලුවක් තමයි මේ කුලක සම්බන්ධ ගැටලුව. ඉතින් දරුවනේ කුලක කියන මාතෘකාව යටතේ තියෙන අවශ්‍ය කොටස පාඩම් කොටස ඔබට මතක් කරලා දීලා පුනරීක්ෂණය කරලා එතකොට අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට ලැබෙන කුලක තේමාව යටතේ ලැබෙන ගැටලු කීපයක් ඔබත් එක්ක සාකච්ඡා කරලා ඔබට ඔබ ඉගෙනගත්ත පාඩමේ තියෙන යම් අඩුපාඩුවක් තියෙනවා නම් අන්නේ ඒ අඩුපාඩුව ආවරණය කරලා ලකුණු 12ම ලබාගත හැකි ආකාරයට පත් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ඔබේ බලාපොරොත්තුවත් එය වෙන්න ඕන. මේ වෙනකොට කුලක පාඩම ඉගෙනගත් දරුවෝ ඒ පාඩමේ යම් අඩුවක් තිබුණා නම් ඔබ ප්‍රශ්න පත්‍රවල මුහුණ දීමේදී ලකුණු 10ම සහ ලකුණු 2ම ලබා ගන්න බැරි වුණා නම් අද දවසෙන් පස්සේ ඔබට ඒ හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මෙන්න මේ පාඩමේ ඒ යටතේ අපි පුනරීක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. කුලකවලදී බෙහෙවින්ම අපිට ගැටලු විසඳීමේදී අවශ්‍ය වෙන කුලක කර්ම පිළිබඳව මතක් කරලා දෙමින් කුලකයේ තියෙන ප්‍රදේශ හඳුනා ගනිමින් අපි මෙන්න මේ කාර්යය කරන්න. එහෙනම් බලමු දරුවනේ ඉස්සෙල්ලාම අපි බලමු කුලක කර්ම යටතේ මොනවද අපි ඉගෙන ගත්තේ. ඊටාම සරල දේවල් ටිකක් අපි මතක් කරගමු. කුලක කර්ම යටතේ අපි ඉගෙන ගත්තා කුලක ඡේදනය, කුලක මේලය සහ කුලක අනුපූරකය කියන කොටස්. අපි බලමු එකින් එක කොහොමද අපි මෙන්න මේ කොටස් සාකච්ඡා කළේ කියලා. බලන්න දරුවනේ එතකොට කුලක යටතේ අපි බලමු මුලින්ම කුලක ඡේදනය. මොකද්ද ඡේදන කුලකය? එහෙම නැත්නම් ඡේදනය. අපි බලමු ඉස්සෙල්ලා උදාහරණයකින් බලන්න දරුවනේ කුලක දෙකක් හෝ කිහිපයක් සැලකූ විට ඒවායේ ඇති පොදු අවයව සහිත කුලකය. කුලක දෙකක් හෝ කීපයක් තියෙන අවස්ථාවක ඒ කුලක දෙකේ හෝ කීපයේ තියෙන පොදු අවයව ඇතුළත් කුලකයට අපි කියනවා ඡේදන කුලකය. අපි බලමු උදාහරණයක්. මෙන්න බලන්න A කියලා කුලකයක් අපි ගන්නවා. එයාගේ අවයව තමයි 1 2 3 5 6. ඒ වගේම දරුවනේ B කියලා කුලකයක් අපි කතා කරමු. B කුලකයේ අවයව තමයි 1 3 5 7 9. එහෙනම් මොනවද පොදු අවයව? දෙන්නටම පොදු අවයව. බලන්න අපි හඳුනා ගන්නවා. මේන 1 කියන අවයවය බලන්න මේ කුලක දෙකටම අයිති. ඒ වගේම 3 කියන අවයවය කුලක දෙකටම අයිති. ඒ වගේම 5 කියන අවයවයත් කුලක දෙකටම අයිති. එහෙනම් 1 3 5 අඩංගු කුලකයක් තියෙනවා නම් මෙන්න මේ වගේ අපි කියන යට ඒ ඡේදනේ බි ඡේදන කුලකය. ආන 1 3 5 අඩංගු කුලකෙට කියනවා අපි ඡේදන කුලකය. දැන් මේ මං කිව්වේ කුලක දෙකක්. එහෙම නැත්නම් ඊට වඩා වැඩි ගාණක් වෙන්නත් පුළුවන්. එහෙනම් කුලක දෙකක් අරගෙන අපි කිව්වා එයාගේ තියෙන පොදු අවයව ඇතුළත් කුලකයට අපි කිව්වා ඡේදන කුලකය. දැන් මේ ඡේදන කුලකය කොහොමද වෙන් රූපයක ඉදිරිපත් වෙන්නේ? වෙන් රූපයකදී අපි සලකන්නේ කොහොමද? බලන්න දරුවනේ අපි වෙන් රූපයකදී සලකන්නේ කොහොමද කියලා මෙන්න වෙන් රූපයක් තියෙනවා. අපි මේ කුලක දෙක වෙන් රූපය දක්වමු. එහෙනම් ඒ කුලකය සඳහා අපි ප්‍රදේශයක්
ඒ වගේම B කුලකය සඳහා ප්‍රදේශයක් අපි වෙන් කරගත්තොත් එහෙනම් අපි කියමු A කුලකය ඒ වගේම B කුලකය. බලන්න A කුලකයේ තියෙන අවයව දැන් මේ කුලකය වෙන් රූපයට ගන්නකොට අපේ දරුවන්ට මම මතක් කරනවා කොහොමද අපි ඉස්සෙල්ලා මේ අවයව සටහන් කරන්නේ. ඡේදන අවස්ථාවේ අවයවත් එක්ක තමයි ඉස්සෙල්ලා සටහන් කළ යුත්තේ. ආන්න ඡේදනයේ 1 3 5. ආන්න එහෙනම් මම 1 3 5. ඒ වගේම ඔන්න 5. මම මේකේ ලකුණු කරා. ඔන්න සලකුණු කරා. දැන් මම බලනවා ඒ කුලකයේ 1 3 5 හැර තියෙන්නේ 2 6 විතරයි. ආන්න ඒ කුලකයට අයත් අනිත් ප්‍රදේශයේ 2 සහ 6 මන් දක්වනවා. ඒ වගේම දරුවනේ බලන්න B කුලකයේ දැන් B කුලකයේ දැනටම B කුලකයේ එහෙම නැත්නම් B රවුම ඇතුලේ දැනටම තියෙන 1 3 5. එහෙනම් 1 3 5 යරුනාම 7 සහ 9 තියෙන දරුවනේ යන්න 7 සහ 9 අවිට පුළුවන් මේකේ දක්වන්න මෙන්න මේ ආකාරයට. දැන් බලන්නකෝ අපිට තියෙන ඡේදනේ 1 3 5 තියෙන ප්‍රදේශය. මේ තියෙන 1 3 5. එහෙනම් ඡේදනය අපි දන්නවා මෙන්න මේ අඳුරු කළ කොටස. එහෙනම් ඡේදනය කියලා කියන්නේ මේ කුලක දෙකටම අයත් ප්‍රදේශය කියන අදහස ඇතුවයි අපි කුලක ඡේදනය කියන කුල කර්මය අපි ඉගෙන ගත්තේ. බලමු දරුවනේ මේ වගේම අපිට අවස්ථාවක්. දැන් බලන්න කුලක මේලය. දැන් කුලක ඡේදනය කියලුවේ කුලක දෙකක් හෝ කීපයක තියෙන දෙකටම පොදු අවයව ඇතුළත් කුලකය. ඒතකොට කුලක මේලය කියුවේ අපි දරුවන්ට දැන් මතක් වෙනවා. කුලක දෙකක් හෝ කීපයක තියෙන සියලුම අවයව ඇතුළත් කුලකය. බලමු අපි. මෙන්න මෙහෙම කියනවා අපි. කුලක දෙකක් හෝ කිහිපයක් සැලකුව විට ඒවායේ ඇති සියලුම අවයව ඇතුළත් කුලකයට අපි කිව්වා කුලක මේලය කියලා. දැන් ඒ වගේම මේ සංකේත කුලක මේලේදී සංකේතය අපේ දරුවෝ මතක් කරගන්න ඕන මේ සංකේත. මොකද කුලක අංකණයෙන් ලියන්න කියලා කිව්වොත් අන්න අපි කුලක සංකේත භාවිත කරලා ලියන්න ඕන. ආන්න එහෙනම් කුලක මේලය සඳහා භාවිත කරන සංකේතය ඔබට දිස් වෙනවා. එහෙනම් අපි බලමු උදාහරණකින් කොහොමද කුලක මේලය කියන්නේ. බලන්න දරුවනේ A කුලකය 1 2 3 5 පෙරසේම B කුලකය 3 5 7 9. එහෙනම් මම කියනවා A මේලය B. A මේලය B කියන්නේ A ගේ B ගේ තියෙන සියලු අවයව ඇතුළත් කුලකය 1 2 3 5 7 9 අන්න අවයව අඩංගු කුලකට අපි කියනවා A මේලය B කියලා. බලමු අපි වෙන් රූපයේ කොහොමද මේක සටහන් වෙන්නේ. වෙන් රූපයේ සටහන් වෙනවා එතකොට මෙන්න A කුලකය සහ B කුලකය අපි හඳුනා ගනිමු. ඒ වගේම ඔන්න A කුලකයේ සහ B කුලකයේ අපි අඳුරගත්තට පස්සේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේම මට පුළුවන් ඡේදන අවස්ථාව තියෙනවා නම් ඡේදන අවස්ථාවේ තියෙන අවයව ඉස්සෙල්ලා සටහන් කරන්න බලන්න. A කුලකයටත් 3යි 5යි අයිති මේ B කුලකයට 3යි 5යි. එහෙනම් 3යි 5යි මම ඉස්සෙල්ලා සටහන් කිරීම කරන්න ඕන. ඊළඟට පුළුවන් මට A කුලකයේ 3 5 හැරුණාම තියෙනවා 1 2. ආන්න A කුලකයේ ඉතුරු කොටසේ 1 සහ 2 සලකුණු කරන්න පුළුවන්. ඒ වගේම B කුලකයේ 3 5 හැරුණාම තියෙනවා 7 9. 7 සහ 9 ආන්න මට ලකුණු කරන්න පුළුවන්. දැන් මං අඳුරු කළ යුත්තේ මෙයාට මම පෙන්වන්න ඕන අඳුරු කරලා පෙන්වන්න ඕන කියන්නේ මං හඳුනා ගන්න ඕන ප්‍රදේශය ඒ මේලය B කිව්වහම 1 2 3 5 7 9 මේ සේරම තියෙන්නේ. එහෙනම් මේන්න මේ කොටස තුල තමයි මේ සේරම තියෙන්නේ. මම ඒ පෙන්වුවේ ඔයගොල්ලන්ට ඒ මේලය B කිව්වහම අපිට මේ සම්පූර්ණ කොටසටම ආйти අවයව අඩංගු කොටස තමයි අපි මේලය කියලා කියන්නේ. දැන් අපි කතා කරා කුලක කර්මයර්ථේ කුලක ඡේදනය සහ කුලක මේලය. ඊළඟට අපි කතා කරන්නේ කුලක අනුපූරකය. අන කුලක අනුපූරකය කියලා කිව්වේ. බලන්න දන්න කුලක අනුපූරකය. කුලක අනුපූරකය කියනකොට අපි කියනවා ඒ කුලකයේ අනුපූරකයේ ඩෑෂ් කියලා තමයි අපි හඳුන්වුවේ. අනුපූරකය. දැන් බලන්න දැන් අපි කියනවා මෙන්න මෙහෙම. සර්වත්‍ර කුලකය. මතක ඇති ඔබට කුලක කිහිපයක් අතර තියෙන වැඩිම අවයව ගන්න සහිත කුලකය සර්වත්‍ර කුලකය. ඍජු කෝණාශ්‍රයකින් හෝ සමචතුරාශ්‍රයකින් අපි දැක්කුවේ. එතකොට අපි කියනවා සර්වත්‍ර කුලයට සාපේක්ෂව යම් කුලකයට අයත් නොවන අවයව සහිත කුලකය. දැන් ඒ කුලකය කියලා කිව්වොත් ඒ කුලකයට අයත් අවයව. ඒ කුලකයේ අනුපූරකය කියලා කිව්වොත් ඒ කුලකයට අයත් නොවන හැබැයි සර්වත්‍ර කුලකයට අයත් වන අවයව ඇතුළත් කුලකය. අපි උදාහරණකින් බලමු අපි මෙන්න මේ ආකාරයට. මෙන්න සර්වත්‍ර කුලකය. මම සර්වත්‍ර කුලකයක් තෝරගන්නවා. 1 2 3 4 5 6 7 8 9. ඒ වගේම මම කුලකයක් තෝරගන්නවා A කියලා කුලකයක් 1 3 5 7 9. එහෙනම් මට අවශ්‍යයි ඒවල අනුපූරකය. අන්න දරුවනේ මම කියනවා ඒවල අනුපූරකය කියලා ඒට අයත් නොවන එහෙත් සර්වත්‍ර කුලකට අයත් වන.
එහෙනම් මෙතන 1 3 5 7 9 ඇරුණාම ආන්න මේ කුලකයේ තියෙන ඉතුරු අවයව ටික තමයි 2 4 6 8 ආන්න ඒවල අනුපූරකය. එහෙනම් අපේ දරුවෝ දන්නෝ අනුපූරකය කියලා කියන්නේ යම් කුලකයකට අයත් නොවන අවයව ටික හැබැයි සර්වත්‍ර කුලකයේ තියෙන අවයව. ආන්න එතකොට අපි කියනවා වෙන් රූපයෙන් හඳුනගමු අපි වෙන් රූපේ මෙන්න දරුවනේ එතකොට ඒ කුලකය මේ ඒ කුලකය එහෙනම් ඒ කුලකයේ අනුපූරකය එහෙනම් ඒ කුලකයට අයත් ප්‍රදේශය හැර එහෙනම් මේ කොටුව ඇතුලේ තියෙන ඉතුරු ටික බලන්න එතකොට මෙන්න 1 3 5 7 9 මේකේ අඩංගු වෙනවා. එහෙනම් ඉතුරු ටික තියෙන්නේ අන්න 2 4 6 8. එතකොට මේන්න මේ ඒ කුලකයෙන් පිටත අඩංගු වෙනවා. එහෙනම් අපිට ඒවල අනුපූරකය කියලා කියන්නේ 2 4 6 8 තියෙන ප්‍රදේශය ආන්න මට අඳුරු කරලා පෙන්වන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයට වෙන් රූපේනොත් මේ කුලක දැන් එතකොට මම මේ කතා කරේ කුලක කර්ම යටතේ කුලක කර්ම කොයි ආකාරයෙන්ද අපි මේ කුලක කර්ම මේ වෙන් රූපයේදී ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් කුලක කර්මවලදී කුලක ඡේදනය කියන්නේ මොකක්ද? ඡේදනයේදී ලැබෙන්නේ මොනවද? මේලය අනුපූරකය මම මතක් කරේ. ඒතකොට මේ ආකාරයේ ඔබ මතක් කරගත යුතු කාරණා ගොඩක් තියෙනවා. එහෙනම් මම මතක් කරේ කුලක කර්ම. අපි සිසිර සර් එක බලමු. සිසිර සර් මොනවද ඔබට මතක් කරලා දෙන්නේ කියලා. ඔව් දරුවනේ සමන් සර්ත් එක්ක එකතු වෙලා අපි මේ කතා කරන්නේ පුනරීක්ෂණ පාඩමක්. අපි හැමෝම කැමති ජීවිතයේ විශිෂ්ටයෙක් වෙන්න වැදගත්ම සාධකයක් තමයි අධ්‍යාපනය. අපේ රටේ අධ්‍යාපනය මනින ප්‍රධාන සාධකයේ විභාග. බොහොම ටික දවසකින් අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න ඔබට ගණිතයේ විෂය ඒ අතර තියෙන වැදගත්ම විෂයක්. ගණිතයේ විෂයට විශිෂ්ට සාමාර්ථයක් ගන්න අද අපි මේ කතා කරන කුලක පාඩම ඉතාම පහසුවෙන් අධ්‍යයනය කරලා පැයක් වැනි කෙටි කාලයකින් ඔබට සියලු කරුණු මතක් කරලා දෙන්නයි අපි මේ සූදානම් වෙන්නේ. එහෙනම් දරුවනේ කොහොමද බලමු අපි වෙන් රූපයක ප්‍රදේශ හඳුනාගන්නේ. ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා අපි ඉදිරිපත් කරන බොහොම විශිෂ්ට ක්‍රමයක්. බලන්න දරුවනේ දැන් සමන්ස ඔබට පැහැදිලි කරපු ප්‍රධාන කුලක කර්ම තුන කුලක ඡේදනය කුලක මේලය කුලක අනුපූරකය මෙන්න මේ කියන මූලික අවස්ථා තුන අපේ දරුවෝ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන්න ඉන්න දරුවෙක් විදියට ඔබ අනිවාර්යයෙන්ම මේ තුන මතක තියාගන්න ඕනේ. නමුත් අපි පොඩ්ඩක් මතක් කරලා දෙනවා අපි විශේෂ ක්‍රමයක් භාවිත කරනවා. බලන්න දරුවනේ වෙන් රූපයක ප්‍රදේශ හඳුරු කරන්න අපි අඳුරු කරන්නේ ඒ ඡේදනය B ඡේදනය කියන අවස්ථාව. මොකද්ද ඡේදනය කියන්නේ? එක වචනෙන් කිව්වොත් පොදු. මෙන්න දරුවනේ ඒ ඡේදනය B කියන කොටස. නමුත් අපි පොඩි විශිෂ්ට ක්‍රමයක් කියලා කිව්වේ හරි කතිර ක්‍රමය. බලන්න දරුවනේ ඔන්න අපි ඒ කුලකය. ඒ කුලකයට අපි හරි දානවා. හරි. ඔබට ඕනෑම සංකේතයක් භාවිත කරන්න පුළුවන්. අපි ඒ කුලකයට දැම්ම හරි. ඒ කුලකයට තියෙන ප්‍රදේශ දෙකයි හරි දැම්ම. B අනිත් කුලකය මොකද්ද? B කුලකයට අපි දානවා කතිර. B කුලකයටත් තියෙන ප්‍රදේශ දෙකක්. හරි කතිර. දැන් A වල සහ B වල මොකද්ද ගන්නෙ? පොදු ටික ඡේදනය පොදු ටික ඔබට දිස් වෙනවා. Aටත් Bටත් පොදු ටික මෙන්න ගත්තා. නමුත් දරුවනේ ඔබ ඡේදනය කියන අවස්ථාව මතකයෙන් තියාගන්න ඕනේ. අපි ටිකක් ඉහළ අවස්ථාවට යනකොට ඔබට තේරෙයි මේ ක්‍රමය. ඔන්න බලන්න දරුවනේ අපි කතා කරනවා මේලය කුලක මේලය සියලුම ඔක්කොම අපි එහෙම කියමුකෝ. කවුද? A මේලය B. අපිට තියෙන කුලක දෙකයි තියෙන්නේ. A. ඔන්න අපි A කුලකයට හරි දානවා. ඔන්න A කුලකයේ ප්‍රදේශ දෙකට හරි දැම්මා. B කුලකයේ ප්‍රදේශ දෙකට කතිර දානවා. හරි කතිර. හරි කතිර. දැන් අපි A කුලකයේ සහ B කුලකයේ A කුලකයේ සහ B කුලකයේ ගන්න මේලය. මේලය කියන්නේ ඔක්කොම හරි දාපු කතිර දාපු ඔක්කොම ප්‍රදේශය ගන්න. ඔන්න. නමුත් මම නැවත වතාවක් කියනවා ඡේදනය මේලය අනුපූරකය අපේ දරුවෝ මතකයෙන් තියාගන්න ඕනේ. ඊළඟට අපි කතා කරනවා කුලක අනුපූරකය. ඒ අනුපූරකය අපි මේක කියනකොට ඒ ඩෑෂ් කියලා කියනවා. ඩෑෂ් කියන්නේ අපි සංකේතය භාවිත කරනවා. ඒ අනුපූරකය ඒට අයිති නැති ඒ හැර ඒ කුලකය හැර. මෙන්න දරුවනේ ඒ කුලකයට ඒ කුලකය කියන්නේ ඔබට දිස් වෙන මේ වෘත්තය මේ රවුමට නැතු හැර සර්වත්‍ර කුලකයට සාපේක්ෂව මේ මුළු බෝඩ් එක පුරාම ගන්න. සර්වත්‍ර කුලකයට සාපේක්ෂව ඒට අයිති නැති ඒ හැර. ඔන්න ප්‍රධාන කුලක කර්ම තුනේ
කොහොමද වෙන් රූපයක අඳුරු කිරීම කියන එක. දැන් දරුවනේ අපි මේ කතා කරපු හරි කතර ක්‍රමය වැදගත් වෙන්නේ ප්‍රධාන කුලක කර්ම තුනෙන් බාහිරව අපෙන් යම් කුලකයක් ඇහුවොත්. අපි බලමු මේ වගේ අවස්ථාවක්. බලන්න දරුවනේ. අපිට තියෙන අපේ අපස සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය තුල අපේ සීමාව තමයි කුලක 3ක් දක්වා. කුලක 3ක්. A අනුපූරකය, ඡේදනය, B මේලය, C. දැන් අපි මේ කුලකය අපිට දීලා මේක කුලකයක්. මේ කුලකය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරගන්නවා. මොනවද අපේ ප්‍රධාන කොටස් දෙක? ඔබට තේරෙනවා දරුවනේ වරහනක් දාලම තියෙනවා. එහෙනම් එක කොටසක් B මේලය, C. එක කොටසක් A අනුපූරකය, මෙන්න දරුවනේ A රවුම. ඔබට දිස් වෙනවා දැන් A රවුම. මේ A රවුම හැර ඉතුරු ටික ඔන්න අපි දානවා ඒවට හරි. මෙන්න හරි. බලන්න ප්‍රදේශ 4යි තියෙන්නේ. 1යි 2යි 3යි 4යි. A රවුම හැර A රවුමට අයිති නැති අයත් නොවන A රවුම තුල අපි හරි දාලාද? නැහැ. ඔන්න අපේ පළමු කුලකය. අපි ඔන්න A අනුපූරකය ගත්තා. දැන් ගන්නවා B මේලය, C. B ගෙයි C ගෙයි ඔක්කොම මං කිව්වා දරුවනේ මේලය මතක තියාගන්න. B රවුමේ C රවුමේ ඔක්කොම. ඔන්න අපි දානවා මෙන්න B රවුම, මෙන්න C රවුම. මේ ඔක්කොම තැන් වලට දානවා කතිර. බලන්න B රවුමේ C රවුමේ හැම තැනකටම අපි කතිර දාලා තිනවා. B රවුමේ සියලුම, C රවුමේ සියලුම තැන් වලට කතිර දැම්මා. හරි කතිර. දැන් හරි දැම්ම, කතිර දැම්ම. මේ හරිවලයි කතිරවලයි මෙන්න කුලක කර්මය. ඡේදනය. හරි කතිර. හරි කතිරවල ඡේදනය කියන්නේ පොදු ටික. දැන් බලනවා හරිවලටයි කතිරවලටයි මොනවද පොදු? මොන ප්‍රදේශද පොදු? මෙන්න තියෙනවා දළුවනේ හරි කතිර, හරි කතිර, හරි කතිර පොදු ප්‍රදේශය ඔබට දිස් වෙනවා. අපි ඊට පස්සේ ඒ ප්‍රදේශය අඳුරු කරනවා. ඔන්න ප්‍රදේශයක් අඳුරු කිරීම සඳහා විශිෂ්ට ක්‍රමයක්. හරි කතිර. අපි මේ වචනේ කියන ඔයා මොනවා හරි සංකේත වර්ග දෙකක් යොදා ගන්න. අපි තවත් අවස්ථාවක් බලමු දරුවනේ. බලන්න. ඉතාම පැහැදිලි ඔබට අපිට තියෙන කුලකේ අඳුරු කරන්න තියෙන කුලකේ A ඡේදනය B මේලය, B ඡේදනය C. කුලක දෙකකට වෙන් කරගත්තා. කුලක දෙකකට අපි වෙන් කරගන්නවා. මොකක්ද දෙකක්? A ඡේදනය B. දැන් ඔබ දන්නව එකවරින්ම ඡේදනය. දැන් ඔබ දන්නව එකවරම ඡේදනය. B ඡේදනය C. අපි A ඡේදනය Bට දාමු හරි. මෙන්න A රවුම, මෙන්න B රවුම. A ඡේදනය B අපි දන්නවා දැන්. මෙන්න දානවා මේ ප්‍රදේශ දෙකට හරි. හරි. A ඡේදනය B ප්‍රදේශය. හරි දැම්මා. ඊළඟ කුලකය මොකක්ද අපේ? B ඡේදනය C. B රවුම, C රවුම. B රවුමටයි C රවුමටයි පොදු. මෙන්න තියෙනවා දරුවනේ මේ ප්‍රදේශ දෙක අපි දානවා කතිර. හරි කතිර. දැන් හරි කතිර. බලන්න මගේ ඇඟිල්ල දිහා. හරි කතිර. හරි කතිරවල මොකද්ද ගන්නෙ? මේලය. මේලය කියන්නේ ඔක්කොම. හරි දාපු, කතිර දාපු මුළු ප්‍රදේශයම ගන්නවා. ඔන්න දරුවනේ හරි දාපු, කතිර දාපු මුළු ප්‍රදේශයම මේ දීලා තියෙන කුලකය තමයි අපි මේ අඳුරු කරේ. A ඡේදනය B මේලය, B ඡේදනය C කියන කුලකය. ඔන්න දැන් අපි ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් ඔබට ඉදිරිපත් කරා. පුනරීක්ෂණ පාඩමක් නිසා දරුවනේ අපි මේ කරන්නේ මතක් කිරීමක්. සමන්ස මතක් කරා එක කාරණයක් විදිහට මම එක කියන්නම් කුලක කර්ම ටික. මම ඔබට මතක් කරා වෙන් රූපයක ප්‍රදේශ හඳුනා ගන්න ආකාරය. සමන්ස දැන් අපි මොකද්ද කරන්නේ? ඕසිසිර දැන් අපේ දරුවන්ට දැන් කුලක අංකණයෙන් දෙන එක විතරක් නෙවෙයිනේ. දැන් වචනයෙන් විස්තර කරන්න කියන සමහර වෙලාවට. සමහර වෙලාවට වචනයෙන් විස්තර කරන්න කියන විතරක් නෙවෙයි. අපේ දරුවන්ට ගැටලුව ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කරන්නේ වචනයෙන්. එහෙනම් වචනයෙන් විස්තර කරනකොට ප්‍රදේශය අඳුර ගන්නත් අපේ දරුවෝ දැනගෙන ඉන්න ඕන. එහෙනම් බලමු දරුවනේ අපි වචනයෙන් විස්තර කරන්නේ කොහොමද ප්‍රදේශයක් කියලා. බලන්න දරුවනේ. දැන් එතකොට අපි කතා කරන්නේ වෙන් රූපයක ප්‍රදේශ හඳුනා ගන්න එක. මේ ප්‍රදේශය වචනයෙන් කොහොමද විස්තර කරන්නේ? ගැටලුව දෙන්නෙත් වචනයෙන්. එහෙනම් වචනයෙන් කොහොමද මේක විස්තර කරන්න කියන එකයි අපි කතා කරන්න යන්නේ. අපි බලමු ඉස්සෙල්ලා අපිට ගැටලුව එන්න පුළුවන් ආකාර දෙකක්. අපි කුලක දෙකක් තියෙන්න පුළුවන්, කුලක තුනක් තියෙන්න පුළුවන්. අපි අපස සාමාන්‍ය පෙළ කුලක තුනක් වෙනකම් විතරයි යන්නේ. එහෙනම් අපි බලමු කුලක දෙකකදී බලන්න දරුවනේ. දැන් මම කුලක දෙකක් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. මේ කුලක දෙකේ බලන්න එක කුලකයක් අපිට තියෙනවා අරලිය මල්.
අරලිය මල් තමයි මේ කුලකේ තියෙන්නේ. එහෙනම් අනික් කුලකේ තියෙන කහ පාට මල්. එහෙනම් කහ පාට මල් වලට අයත් ප්‍රදේශය කියලා කියන්නේ මේ රවුම්. අරලිය මල් වලට අයත් ප්‍රදේශය කියලා කියන්නේ මේ රවුම්. හැබැයි මේ රවුම් දෙක මගින් ප්‍රදේශ 4ක් නිර්මාණය කරනවා. බලන්නකෝ මං අංක දාලා තියෙනවා. 1 2 3 4 කියන ප්‍රදේශ 4ක් නිර්මාණය කරලා තියෙනවා. දැන් මේ ප්‍රදේශ 4 අපි වචනයෙන් විස්තර කරන්නයි හදන්නේ. බලන්න හරිම සරලව අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට මේක අපිට විස්තර කරන්න පුළුවන්. බලන්න දරුවනේ අංක 1 අපි ගමු අංක 1. අංක 1 කියලා කියන්නේ බලන්න දරුවනේ එක අයිති වෙනවා අරලිය මල් කියන රවුමට. එහෙනම් අරලිය මල් තියෙන්න ඕන. ඒ කොටසේ අරලිය මල් තියෙන්න ඕන. හැබැයි කහපාට මල් නෙවෙයි. එක අයිති එකේ කහපාට මල් නෙවෙයි. හැබැයි අරලිය මල් වර්ග තියෙනවා. සුදු පාට, කහ පාට, රතු පාට ඔය එක එක අරලිය මල් තියෙනවා. දැන් ඔබ දැකලා තියෙනවා. හැබැයි දැන් මට එක අදාළ ප්‍රදේශය වෙන්නේ අරලිය මල්. හැබැයි කහපාට නෙවෙයි. එහෙනම් කහපාට නොවන අරලිය මල්. අන්න එහෙනම් මට කියන්න පුළුවන් කහපාට නොවන අරලිය මල්. දැන් ඔබට ගැටලුව ඉදිරිපත් කරනකොටත් කියයි කහපාට නොවන අරලිය මල් මෙච්චරක් තිබුණා. එතකොට අපිට පුළුවන්කම තියෙනවා අදාළ ප්‍රදේශය හොයාගන්න. නැත්තම් අපිට ගැටලුව විසඳ ගන්න බැරි වෙනවා. බලමු දරුවනේ අංක 2. අංක 2. දැන් 2 තියෙන්නේ කොහෙද කියලා බලමු. 2 අයිති වෙනවා අරලිය මල් කියලා රවුමට අයිති. එහෙනම් අරලිය මල් වලට අයිති. ඊට පස්සේ 2 අයිති වෙනවා කහපාට මල් වලටත් අයිති. එහෙනම් කහපාට අරලිය මල් අන්න අපිට කියන්න පුළුවන් කහපාට අරලිය මල්. අරලිය මල් එක පාට තියෙනවා කියන්නේ කහපාට අරලිය මල්. බලමු පුතේ අපි අංක 3 අංක 3. දැන් 3 තියෙන්නේ කොහෙද? 3 තියෙන්නේ හැබැයි අරලිය මල් වලට අයිති නෑ. එහෙනම් අරලිය මල් නෙවෙයි දැන්. අරලිය මල් නෙවෙයි. හැබැයි කහපාට මල්. එහෙනම් අපිට කියන අරලිය මල් නෙවෙයි අරලිය නොවන. හැබැයි කහපාට මල්. අරලිය නොවන කහපාට මල්. අන්න අපිට කියන්න පුළුවන් අරලිය නොවන කහපාට මල්. එතකොට අපි කියමු අංක 4. 4 කොහෙද තියෙන්නේ? 4ට අරලිය මල් නෙවෙයි. කහපාට මලුත් නෙවෙයි. එහෙනම් අරලියත් නෙවෙයි කහපාටත් නෙවෙයි. අන්න අපි කියනවා අරලිය හෝ කහපාට නොවන මල්. අරලිය නොවන කහපාට මල්. අරලිය නොවන කහපාට නොවන මල්. අරලිය හෝ කහපාට නොවන මල්. අන්නේ ආකාරයට අපිට ඉදිරිපත් කරන්න මම මේ කිව්වේ කුලක දෙකක් ඇති විට ප්‍රදේශ 4 කොහොමද වචනයෙන් විස්තර කරන්නේ. එතකොට මේක ඊටාම වැදගත් වෙනවා. දැන් ඊළඟට අපි ඉදිරියේදී ඔබත් එක්ක ගැටලු හදනකොට ඒ ගැටලුවේ ඉදිරිපත් වෙන්නේ ඕම. සමහර අවස්ථාවල ඔබටම කියනවා මෙන්න මේ ප්‍රදේශයේ වචනයෙන් විස්තර කරන්න. ආන්න ඒක නිසා අපිට ඊටාම වැදගත් වෙනවා මේ අවස්ථාව. බලමු දරුවනේ අපි තව අවස්ථාවක්. දැන් මම කිව්ව කුලක 3ක් සහිත අවස්ථාවක්. දැන් කුලක 3ක්. මම ඔබට කුලක 3ක් ඉදිරිපත් කරලා තියෙනවා. මොකද කුලක 3ෙන් කියන්නේ? එක කුලකයක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ළමයි. අනික් කුලකේ පීරිමි ළමයි. එතකොට අනික් කුලකයේ අවුරුදු 16ට අඩු ළමයි. අවුරුදු 16ට අඩු ළමයි. රයිට්. අවුරුදු 16ට අඩු ළමයි ඉන්නෝ, පිරිමි ළමයි ඉන්නෝ, ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ළමයි ඉන්නෝ. එතකොට කුලක 3ක් තියෙනකොට ප්‍රදේශ තියෙන බලන් දරුවනේ 8ක්. ප්‍රදේශ 8ක්. මේ ප්‍රදේශ 8 අපි කොහොමද නම් කරන්නේ? වචනයෙන් විස්තර කරන්නේ. බලන් දරුවනේ අංක 1 අපි ඉස්සෙල්ලා වගේ හරිම පහසුයි බලන්න. අංක 1 මං කියනවා මෙන්න අංක 1 කියලා කියන්නේ ක්‍රිකට් සර්කල් එකට අයිති. එහෙනම් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා. එතකොට පිරිමි ළමයි නෙවෙයි. එහෙනම් ගැහැණු ළමයි. හැබැයි අවුරුදු 16ට අඩු නෑ. ඒකෙන් පිට කියන්නේ අවුරුදු 16ට වැඩි. ආන්න ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අවුරුදු 16ට වැඩි ගැහැණු ළමයි. ආන්න දරුවනේ අන්න ඒ ආකාරයට වචනයෙන් විස්තර කරන්න පුළුවන් අපිට. අපි බලමු අංක 2. අංක 2 බලන්න. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්න ඕන. 2 ක්‍රිකට් සර්කල් එකට අයිති. එතකොට පිරිමි ළමයි වෙන්න ඕන. හැබැයි අවුරුදු 16ට අඩු ළමයි එකට අයිති නෑ. එහෙනම් අවුරුදු 16ට වැඩි වෙන්න ඕන. එහෙනම් අපිට අන්න අංක 2 ලියන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අවුරුදු 16ට වැඩි පිරිමි ළමයි. බලන්න හරි පහසුවෙන් තෝරගන්න පුළුවන්. අංක 3 බලන්න. අංක 3 දැන් ක්‍රිකට් ක්‍රීඩාවට නෑ. එහෙනම් ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන. ඊළඟට අවුරුදු 16ට අඩුත් නෙමෙයි. අවුරුදු 16ට වැඩි. හැබැයි පිරිමි ළමයි. එහෙනම් ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන අවුරුදු 16ට වැඩි පිරිමි ළමයි. අපි බලමු අංක 4. අංක 4 කියනවා අපිට මෙන්න 4 අයිති කාටද? ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා. ඊළඟට පිරිමි ළමයි නෙවෙයි. ඒකෙන් පිට ගැහැණු ළමයි. අවුරුදු 16ට අඩු. ආන්න ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අවුරුදු 16ට අඩු ගැහැණු ළමයි ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අවුරුදු 16ට අඩු ගැහැණු ළමයි.
බලන්න දරුවනේ ඒ ආකාරයට අපිට පස්වෙනි එක දැන් පස්වෙනි අංක 5 අංක 5ත් කාටද අයිති බලමුකෝ ක්‍රිකට් ක්‍රීඩාවට අයිති ක්‍රිකට් සෙල්ලම් කරනවා පිරිමි ළමයි ඒ වගේම 16ට අඩුයි එහෙනම් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අවුරුදු 16ට අඩු පිරිමි ළමයි කියන එක තමයි අන්න 5න් අපි කියන්නේ අංක 6 බලමු අපි අංක 6 ක්‍රිකට් ක්‍රීඩාවට අයිති වෙන්නේ නැහැ ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන එතකොට පිරිමි ළමයින්ට අයිති පිරිමි ළමයි අවුරුදු 16ට අඩු එකටත් අයිති ආන්න එහෙනම් අපි කියන 6 ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන අවුරුදු 16ට අඩු පිරිමි ළමයි. අපි බලමු අංක 7. අංක 7 කියලා කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නේ නැහැ. පිරිමි ළමයි නෙවෙයි එහෙනම් ගැහැණු ළමයි අවුරුදු 16ට අඩුයි. එහෙනම් ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන අවුරුදු 16ට අඩු ගැහැණු ළමයි. එහෙනම් අංක 8 අවසාන එක 8 ක්‍රිකට් සෙල්ලම් කරන්නෙත් නැහැ. පිරිමි ළමයි නෙවෙයි එහෙනම් ගැහැණු ළමයි. අවුරුදු 16ට අඩුත් නැහැ අවුරුදු 16ට වැඩි. එහෙනම් අවුරුදු 16ට වැඩි ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නේ නැහැ. ආන්න ඒ වගේම ගැහැණු ළමයි. ආන්නේ අපිට අර වචන ටික ගලප ගන්න හරි පහසුයි අපිට. ඇයි පහසු? ඒක පහසුකම තියෙන්නේ අපි හිතන්න ඕන හැම වෙලාවෙම ප්‍රදේශයක් විදියට. මේ ප්‍රදේශයට අයත් මේ ප්‍රදේශයට අයත් නෑ. අන්න දැන් ඔබට මම කිව්වා මේක නම් කරනකොට ප්‍රදේශ කොහොමද හඳුනාගන්නේ කියලා. ඔබට ඊටාම වටේ විදිහදී අපි කතා කරන ගැටලුවලදී ප්‍රදේශ නැත්තම් අපේ දරුවෝ අපි දැකලා තියෙන සමහරවට සමහර අගයක් අරගෙන මේක කොතෙන්ටද දාන්නේ කියලා නිකන් අර බෑග් එකකට දානවා වගේ බල ඉඳලා එයාට හිතෙන තැනට දානවා. දැන් මේක අපි කියන්නේ තර්කානුකූලව කියවන්න. මේක කියවනකොට අපිට අදහස් එනවා මෙතෙන්ට අයිති නෑ. එහෙනම් අයිති මෙතෙන්ට. එහෙනම් මෙතෙන්ට තමයි ගැළපෙනම තැන. එහෙනම් ඒ කුලකයේදී ගැළපෙනම ප්‍රදේශය හඳුනා ගැනීම නිශ්චිතව කරේ නැත්නම් අපේ දරුවන්ට බැරි වෙනවා නිවැරදිව ගැටලුව විසඳන්න. ඉතින් මං හිතන දරුවනේ දැන් අපි ඔබට මතක් කළ යුතු ප්‍රධාන දේවල් කුලකොල සියලු දේවල් නෙවෙයි විභාගයේදී ඔබට ඉදිරිපත් වෙන ගැටලුවේදී අවශ්‍ය සියලු දේවල් අපි මතක් කරලා දුන්නා පුනරීක්ෂණය කළා. දැන් අපි සිසිර සර් සූදානම් වෙලා ඉන්න මොකක් හරි කරන්න. සිසිර මොනවද අපි කරන්නේ? ඔව් දරුවනේ පුනරීක්ෂණය අවසන්. සරලව කතා කරොත් ලකුණු 10ක් ලැබෙන අනිවාර්යෙන් ලකුණු 10ක ගාණක් ඔබට ලැබෙනවාමයි. අපි ඒක අත්දැකීමෙන් කියන්නේ. එතකොට දරුවනේ පුනරීක්ෂණය අවසන් කියලා කිව්වේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබ මතක තියාගත යුතු. ඇත්ත වශයෙන්ම දරුවනේ ඔබ මතක තියාගත යුත්තේ කුලක ඡේදනයයි මේලයයි අනුපූරකයයි පමණයි. ඊට පස්සේ මම ඉදිරිපත් කරපු ක්‍රමයක් ඒක ක්‍රමයක්. ඊට පස්සේ ප්‍රදේශයක වෙන් රූපයක ප්‍රදේශ අඳුරු කිරීම මම ක්‍රමයක් ඉදිරිපත් කරා. ඒවා මතක තියාගන්න ඒවා ක්‍රම. සමන්ස ඉදිරිපත් කරා ප්‍රදේශ වචනයෙන් විස්තර කිරීම. මේකත් අපි කටපාඩම් කරන්නේ නැහැ. මොකද දරුවනේ වෘත දෙකක් කුලක දෙකක් තුනක් තිබිය හැකි අවස්ථා තියෙනවා 20ක් 22ක් පමණ. ඒකින්ද මේ එකක්වත් කටපාඩම් නෙමෙයි අවබෝධයෙන් කරන්න ඕනේ. මේ ලකුණු 10 ඔබට ගන්න හරිම සතුටින් ගණන් හදන්න පුළුවන් විදිහට අපි ගණන් හදන්නයි සූදානම් වෙන්නේ. අපි මුලින්ම තෝරගත්තේ පසුගිය විභාග ගැටලුවක්. බලමු දරුවනේ කොහොමද අපි සතුටින් ගැටලුවකට මුහුණ දෙන්නේ කියලා. ඔබට දිස් වෙනවා 2012 වර්ෂයේ කුලක සම්බන්ධයෙන් ලකුණු 10ක් සහිත ගැටලුව. දැන් මේ ගැටලුව ඔබට ලැබුණම ප්‍රවේශමෙන් ගැටලුව කියවන්න. වෙන් රූපය නෙමෙයි ගැටලුව. වෙන් රූපයත් කියවන්න පුළුවන්. කොළඹ පොත් ප්‍රදර්ශනයේ පොත් වර්ග 100ක් පිළිබඳව තොරතුරු ඇතුළත් අසම්පූර්ණ වෙන් රූප සටහන. පොත් වර්ග 100යි. වැද්දගත් කතාවක් පොත් වර්ග 100යි. ඊළඟ කාරණය තමයි දරුවනේ ඇහුවත් නැතත් හරිම වැදගත් දේ කුලක පාඩමේ හදවත විදියට අපි හඳුන්වන්නේ මෙන්න මේ කාරණය. මොකද්ද? බලන්න මම දැන් කිව්ව කතාව. කුලක තුනක්, රවුම් තුනක් තියෙන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා දරුවනේ. ඒක මෙච්චරයි කියලා කියන්න බෑ. 16ක් 17ක් පමණ තියෙනවා. එතකොට මේ ප්‍රදේශ එක එකක් ඔබ හඳුනගෙන ඉන්න ඕනේ. ගැටලුවට මුහුණ දෙන්න ඉස්සෙල්ලා මේ හැම ප්‍රදේශයක්ම හඳුනා ගන්න ඕනේ. සිංහල මාධ්‍ය පොත් මේ රවුම තුල, සිංහල මාධ්‍ය පොත් මේ රවුම තුල, පරිවර්තන පොත්, විද්‍යා පොත්, අන්න පළවෙනි දීලා තියෙන වචන වලින්ම මෙන්න මෙතන මොනවද මේ පරිවර්තන පොත් නෙමෙයි ප්‍රදේශ හඳුනා ගැනීම ඉතාම වැදගත්. පරිවර්තන පොත් නොවන සිංහල මාධ්‍ය පොත්, පරිවර්තන පොත් නොවන සිංහල මාධ්‍ය පොත් ඒත් ඇති. මොකද විද්‍යා පොත් ටික ඔක්කොම පරිවර්තන ගොඩේනේ. පරිවර්තන නොවන සිංහල මාධ්‍ය පොත්. මේ අංක 7 තියෙන්නේ කොහෙද? පරිවර්තන පොත්
සිංහල මාධ්‍ය පොත් විද්‍යා නොවන. විද්‍යා නොවන සිංහල මාධ්‍ය පරිවර්තන පොත්. ඔය අපි කතා කරන ෂර්ලොක් හෝම්ස් දින එක ත්‍රාසජනක කතා වෙන්නේ නැති විද්‍යා නොවන. මේ මොනවද? විද්‍යා සිංහල මාධ්‍ය පරිවර්තන පොත්. ඔය අපි කියනකොට දරුවනේ පිළිවෙලක් අවශ්‍ය නැහැ. දැන් සමන්ස අවුරුදු 16ට අඩු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ගැහැණු ළමයි. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අවුරුදු 16ට අඩු ගැහැණු ළමයි. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ඒක අපි පිළිවෙල අවශ්‍ය නැහැ. අදහස තමයි අපිට ඕනේ කරන්නේ. මේ මොනවද? විද්‍යා සිංහල මාධ්‍ය පරිවර්තන. ඒ විදිහට ඔබට දැනෙන විදිහට කරා. අඳුරු කරලා තියෙන ප්‍රදේශය. විද්‍යා පොත් සිංහල මාධ්‍ය නොවන පරිවර්තන. මෙන්න මේ අංක 12 තියෙන ප්‍රදේශය. සිංහල මාධ්‍ය නොවන විද්‍යා නොවන පරිවර්තන පොත්. මේ සිංහල මාධ්‍ය නොවන පරිවර්තන නොවන පොත්. සිංහල මාධ්‍ය නොවන පරිවර්තන නොවන පොත්. අපේ රටේ ලියපු ඉංග්‍රීසි පොත් වෙනත් භාෂාවක පොත්. හරිද? මේ වැඩේ තමයි දරුවනේ කුලක ගාන අතට ගත්තම පළමුවෙන් ඔබ කළ යුත්තේ ප්‍රදේශ ටික ඔක්කොම හඳුනා ගන්න. කිව්වත් නැතත් මේ ගාන හදන්න ඔබට විභාගය තුල මිනිත්තු 18ක් හිමි වෙනවා. මේ මිනිත්තු 18 තුල ප්‍රදේශ උපරිම තියෙන ප්‍රදේශ 8යි. සමන්ස පැහැදිලි කරේ උපරිම ප්‍රදේශ ගන්න අවස්ථාව. මේකේ තියෙන ප්‍රදේශ 1යි 2යි 3යි 4යි 5යි 6යි. ප්‍රදේශ 6යි. ප්‍රදේශ 9ක් එන පරිදි වෘත්ත 3ක් අඳින්න බෑ. උපරිම තියෙන්නේ 8යි. ඔන්න දැන් අපි ප්‍රදේශ ටික හඳුනාගත්තා. දැන් අපි අපෙන් අහන ප්‍රශ්න වලට උත්තර සපයනවා. දරුවනේ අපෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. මම මේ එකෙන් එක කියවන්නේ නැහැ. ඔබ කියවන්න උත්සාහ කරන්න ඕනෙත් නැහැ. මොකද අපි එකෙන් එක අරගෙන අපි විස්තර කරගමු. ඔන්න පළවෙනි ප්‍රශ්නය. රූපයේ අඳුරු කළ පෙදෙස විස්තර කරන්න. මෙතනදී ව්‍යාකරණ සම්බන්ධයේ උක්ත කර්මකාරක ඒවා බලන්නේ නැහැ. අදහස එන පරිදි ලියන්න දරුවනේ. අඳුරු කළ පෙදෙස මොනවද? විද්‍යා පොත්. සිංහල මාධ්‍ය නොවන පරිවර්තන. එහෙනම් අපි පොඩ්ඩක් ගලපලා ලියමු. සිංහල මාධ්‍ය නොවන විද්‍යා පරිවර්තන පොත්. ඕක වෙන විදියකට ලිව්වත් කමන්නේ. සිංහල මාධ්‍ය නොවන විද්‍යා පරිවර්තන පොත්. විද්‍යා පරිවර්තන සිංහල මාධ්‍ය නොවන පොත්. ඕක පොඩ්ඩක් වෙනස් වුණා කියලා ප්‍රශ්නයක් නෑ. හැබැයි අදහස එන්න ඕනේ. අදහස එන්න ඕනේ. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නෙට අපි යමු දරුවනේ. ඔන්න දැන් ඉඳන් ප්‍රදේශ හඳුනාගත්තොත් හරි පහසුයි. පරිවර්තන පොත් 70ක්. ඔන්න පරිවර්තන පොත් 70ක්. අපි කියවන එක නවත්තලා ඒ 70 සටහන් කරමු. පරිවර්තන පොත් 70යි. පරිවර්තන පොත් කියන්නේ දරුවනේ මෙන්න මේ විශාල වෘත්තය. මේ විශාල වෘත්තය ඇතුලේ ඔක්කොම තියෙන්නේ පොත් 70යි. අපි ඒක සටහන් කරන්නේ මෙන්න මේ රවුමේ ඉර උඩ 70යි. පරිවර්තන පොත් 70යි. අපි තාම මෙතනට කිව්වේ ද සිංහල මාධ්‍ය නොවන විද්‍යා පරිවර්තන. අන්න දැක්කද? ප්‍රදේශ ටික හඳුනාගත්තා නම් හරිම සතුටින් පොඩි වීඩියෝ ගේම් එකක තියෙන සතුට ලබන්න පුළුවන් මේ ගානක් හදලා. සිංහල මාධ්‍ය නොවන විද්‍යා පරිවර්තන පොත් 40ක සිංහල මාධ්‍ය නොවන විද්‍යා පරිවර්තන මේ අඳුරු කළ ප්‍රදේශේ 40ක් තියෙනවා. 40ක් අපි ඒක සටහන් කරා. දැක්කද ප්‍රදේශ හඳුනා ගැනීම? 40කි. සිංහල මාධ්‍ය විද්‍යා පරිවර්තන පොත් කොපමණද? අපි ඒ ප්‍රදේශයත් හඳුනාගනිමු. සිංහල මාධ්‍ය විද්‍යා පරිවර්තන. සිංහල මාධ්‍ය විද්‍යා පරිවර්තන. සිංහල මේ විද්‍යා පරිවර්තන මෙන්න මෙතන අපෙන් අහන්නේ දරුවනේ. මෙන්න මේ ප්‍රදේශයේ කීයද සංඛ්‍යාව කියලායි අපෙන් මේ අහන්නේ. බලමු අපි එතකොට කොහොමද හොයාගන්නේ කියලා. මේ මුළු රවුමෙම තියෙනවා 70ක්. ඒ 70න් මෙතන 40යි, මෙතන 12යි 52යි, මෙතන 7යි 59යි ඉතුරු ටික. කොහොමද ඉතුරු ටික හොයන්නේ? 70න් 40යි 12යි 7යි අඩු කරන්න. 40යි 12යි 52යි 59ක් අඩු කරන්න 11ක් ලැබෙනවා. අපි ඒක මේ ආකාරයට ලියලා පෙන්නනවා. ඔන්න දරුවනේ ලැබෙනවා අපිට 11ක්. අපි මේ හොයාගන්න අපිට දීලා තියෙන තොරතුරු හොයාගන්න සංඛ්‍යාත්මක අගයන් දීලා තියෙන සංඛ්‍යාත්මක අගයන් අපි වෙන් රූප සටහන තුල ලකුණු කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඊළඟ ප්‍රශ්නේ පහසු වෙන්නේ. එහෙනම් දරුවනේ 11යි මෙන්න මේ ප්‍රදේශයේ 11යි. දැක්කද ගැටලුවකට සතුටින් මුහුණ දෙන ආකාරය. දැන් දරුවනේ ඔන්න අපි ප්‍රශ්න දෙකකට උත්තර ලියලා ඉවරයි. තුන්වෙනි ප්‍රශ්නේ. ඇත්තටම කුලක ගානට ලැබෙන මිනිත්තු 18න් ඔයාට මිනිත්තු 6ක් පමණ ඉතුරු කරගන්නත් පුළුවන්. ඒකත් වාසියක්.
ඔන්න බලමු දරුවනේ තුන්වෙනි ප්‍රශ්නේ සිංහල මාධ්‍ය පොත් වර්ග 20ක් නම්. සිංහල මාධ්‍ය පොත් වර්ග 20ක් නම්. මෙන්න සිංහල මාධ්‍ය රවුම. මේ රවුමේ තියෙන්නේ 20යි. සිංහල මාධ්‍ය පොත් වර්ග 20යි. ඔන්න 20. මේ මුළු රවුමෙම 20යි. මේ රවුමට තියෙන ප්‍රදේශ 3යි. 1 2 3යි. 1 2 3යි. නම් මොකක්ද අහන්නේ කියලා බලමු. කොපමණක් පරිවර්තන පොත් නොවේද? පරිවර්තන පොත් නොවේද? එහෙනම් දරුවනේ මෙන්න මෙතන බලන්න පරිවර්තන පොත් මේ ටික පරිවර්තන පොත් නොවේ. සිංහල මාධ්‍ය පරිවර්තන පොත් නොවන ටික මෙන්න මෙතන තියෙන. මේ තියෙන මේ ප්‍රදේශය. මුළු රවුමෙම 20යි. 20න් අපි අඩු කරනවා 9 7යි 11යි එකතු කරන්න 7යි 11යි 18යි 20න් අඩු කරාම 2යි. අපි පෙන්නනවා 20න් 11යි 7යි අඩු කරනවා උත්තරය 2යි. සිංහල මාධ්‍ය පරිවර්තන නොවන පොත් 2යි. සිංහල මාධ්‍ය පරිවර්තන නොවන පොත් 2යි. පැහැදිලිද? දැක්ක නේද? බලන්න මුළු ගාන පුරාම යන්නේ දරුවනේ මොකද්ද? ප්‍රදේශ හඳුනා ගැනීම. ප්‍රදේශ හඳුනා ගැනීම. අපි බලමු 4 වෙනි ප්‍රශ්නේ. ඔන්න දැන් ඔබ මේ වෙනකොට ලකුණු 7ක් පමණ අරගෙන සතුටින් සමහර වෙලාවට මේ ආකාරයට ව්‍යුහගත කරන ප්‍රශ්නවල අන්තිම කොටස ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. එතකොට දරුවනේ අපි දැන් මේ වෙනකොට විශිෂ්ටයෙක් වෙලා විශිෂ්ටයෙක් වෙන්න ඕනේ 100න් 75යි. 10න් ගත්තොත් 7.5යි 8ක් විතර අරගෙන බලමු අපි කියන දේ. සිංහල මාධ්‍ය හෝ පරිවර්තන නොවන පොත්. සිංහල මාධ්‍ය හෝ පරිවර්තන නොවන පොත් ප්‍රමාණය. සිංහල මාධ්‍ය හෝ පරිවර්තන නොවන. ඒ පොත් කොහෙද තියෙන්නේ? අන්න ප්‍රදේශය හඳුනගන්න. සිංහල මාධ්‍ය පොත් මෙතන. පරිවර්තන පොත් මෙතන. සිංහල මාධ්‍ය හෝ කියන අදහස කුලක වලට එනකොට දරුවනේ කතා කරන්නේ මේලය. මේලය කියන්නේ හෝ. ඡේදනයේට අපි සිංහල වචනයක් කතා කරනවා නම් හා. මේ කතා කරන්නේ සිංහල මාධ්‍ය පොත්වලයි පරිවර්තන පොත්වලයි ඔක්කොම. මෙන්න මේ ඔක්කොම ටික නොවන පොත් ප්‍රමාණය. මේ ඔක්කොම ටික හැර. එහෙනම් කොහෙද? මෙන්න මේ ප්‍රදේශයේ. මෙන්න මේ ප්‍රදේශයේ. මුළු පොත් ප්‍රමාණයෙන් 25න් 7ක් බව පෙන්වන්න. දැන් මුළු පොත් ප්‍රමාණයෙන් 25න් 7ක් බව පෙන්වන්න නම් අපි මෙතන තියෙන පොත් ප්‍රමාණය හොයාගන්න එපේ. මෙතන තියෙන පොත් ප්‍රමාණය හොයන්නේ මුළු පොත් ප්‍රමාණය 100යි. 100න් මෙන්න මේ ඔක්කොම ටික අඩු කරනවා. බැලුව බැලමට 70යි 20යි. නෑ. 70යි 20යි නෙමෙයි. මෙන්න මේ මුළු බලන් දරුවනේ මේක ගන්න සරලම ක්‍රමය. මේ මුළු රවුමෙම 70යි 2යි. 72යි. මුළු රවුමෙම 70යි. මෙතන තියෙනවා රවුමෙන් එළිය 2යි 72යි. 100න් 72ක් අඩු කරන්න අපිට එනවා මුළු පොත් සංඛ්‍යාව 28යි. අපිට කියන්නේ 25න් 7ක් බව පෙන්වන්න. මුළු පොත් ප්‍රමාණයෙන් භාගයක්. මුළු පොත් ප්‍රමාණය 100යි. 100න් 28යි. සිංහල මාධ්‍ය හෝ පරිවර්තන නොවන පොත් 100න් 28 තුල්්‍ය භාගයක් ලෙස සරල කරනවා. අපි බෙදනවා දෙපසම 7 හරය සහ ලවය 4න් 4 වරක් 100ට 25යි 28ට 4 වරක් 7යි. ඔන්න දරුවනේ අපි සාකච්ඡා කරා 2012 වර්ෂයේ ගැටලුව. 2012 වර්ෂයේ ගැටලුව අපි සාකච්ඡා කරා අපේ දරුවොත් එක්ක. ඔබ කල්පනා කරන්න මේ කුලක පාඩමට දැන් මමත් සමන්සර්ත් එකතු වෙලා පුනරීක්ෂණය කරපු දේවල් වලිනුත් ඔයාට කටපාඩම් කරලා මතක තියාගන්න කියලා මහා ලොකු ප්‍රදේශයක් ප්‍රමාණයක් තිබෙන්නේ ඡේදනයේ මේලේ අනුපූරකේ විතරයි අලුතෙන් දැනගන්න ඕනේ. අනිත් සියලු දේ තර්කානුකූලව බුද්ධියෙන් හිතලා කරන වැඩ. අපි සමන්සර්ත් එක්ක එකතු වෙලා තවත් ගැටලුවක් සාකච්ඡා කරමු. ඔව් දරුවනේ. දැන් මම ඉස්සෙල්ලා අපේ දරුවන්ට ප්‍රදේශ නම් කරලා ඉන්නේ. ඒක හරීම ප්‍රායෝගිකව මම හිතන්නේ සිසිරස රෝගලට ගැටලුවක් තුලින් ඉදිරිපත් කරා. දැන් මම හිතන්නේ අර මීට ඉස්සෙල්ලා යම් දරුවෙකුට කුලක පාඩම අමාරුයි කියලා හිති දරුවෙකුට දැන් පැහැදිලි ඇති මේක කියවන විදියට තමයි අදාළ ප්‍රදේශය එන්නේ. හොයන්න බෑ. අර තර්කානුකූල දැන් සිසිරස වචනයක් වනේ තර්කානුකූලව කියවුවොත් නිකම්ම ප්‍රදේශය වගේට බලලා මම හිතන්නේ හරිම ප්‍රායෝගිකව අපේ දරුවෝ දැක්කා. දැන් අපි 2012 වසරේ ගාන අපි තෝරගත්තේ ඒකේ වෙන් රූපේ ටිකක් වෙනස් ආකාරයි. දැන් අපි තෝරගමු දරුවනේ 2019 වර්ෂයේදී ඔබට ලැබුණු ගැටලුව සාකච්ඡා කරමු. එතකොට දැන් කොයි ගැටලුව ලැබුණත් අපේ දරුවෝ දන්නවා මේ හැම ගැටලුවකදීම අපි කළ යුත්තේ අදාළ ප්‍රදේශය හඳුනාගෙන ඒ කියන දත්තය නියම ප්‍රදේශයට ස්ථානගත කිරීම තමයි අපි කරන්න ඕන. ආන්න ඒ
දේ කරා නම් පිළිතුරු කියනවා හරිම සරලයි. අපේ දරුවෝ දන්නෝ මේකේ සුළු කිරීම නෑ, සුළු කිරීම වර්ධින්නේ නෑ. හරියටම සිසිර සර් වචනේ කිව්වා. දැනුම තිබුණට හරියන්නේ නෑ. මේක තර්කානුකූලව කිව්වොත් තමයි ඉබේම ඒ අවස්ථාව ඒ ගැටලු එන්නේ. දැන් බලන්න දරුවනේ අපිට 2019 වර්ෂයේ අපිට තියෙන මෙන්න මේම සුරතල් සතුන් හිමි පවුල් 115ක් ඇසුරෙන් සමීක්ෂණයක් කරන ලදී. එම පවුල් අතුරින් සුරතල් සතුන් ලෙස බල්ලන්, බල්ලුන් සහ මත්ස්‍යීන් පවුල් පිළිබඳ තොරතුරු හා ඊට අනුරූප ලද අසම්පූර්ණ වෙන් රූප සටහනක් පහත දී ඇත. ආන්න මේකේ තියෙනවා එතකොට මෙන්න මේ වගේ ගෙවල් වල ඇති කරන අපි දන්න පූසෝ ඇති කරන ගෙවල් එහෙම නැත්නම් අපි බලලුන් කියලා කියන්නේ පූසෝ. එහෙම නැත්නම් බල්ලන් ඇති කරන ගෙවල් මාළු ඇති කරන ගෙවල් තියෙන ඒ වගේ සමීක්ෂණයක් තියෙන්නේ. එතකොට පවුල් 115ක් තෝරගෙන තමයි මේක කරන්නේ. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ වගේ තොරතුරු ටිකක් තව දෙනවා. තොරතුරු ටිකක් දීලා අර සිසිර සර් ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මේක කියව ඉන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපෙන් ප්‍රශ්න කීපෙකුත් අහනවා. දැන් මේ ප්‍රශ්න අපි එකපාරට කියවන්නත් අවශ්‍ය නැහැ. ප්‍රශ්න මතක තියාගන්න නෑනේ. අපි තර්කානුකූලව කිව්වා මේක කරන්න ඕන. එහෙනම් අපි යන් ඒ ආකාරයට මෙන්න දරුවනේ අපි එක් කොටස කියවා ඒ කොටසෙන් අපි ස්ථානගත කරමු මෙන්න මේ වෙන් රූපේ අවශ්‍ය ප්‍රදේශය. එහෙනම් අපි බලමු දරුවනේ සුරතල් සතුන් හිමි පවුල් 115යි. අන්න දත්තයක් අපිට ලැබුණා. මෙන්න මේ සමීක්ෂණයට යොදාගත්තේ පවුල් 115යි. එහෙනම් සර්වත්‍ර කුලකය තුල එහෙම නැත්නම් මේ කොටුව තුල පවුල් 115ක් ඉන්න ඕන. එහෙනම් අපි සටහන් කරමු මෙන්න මේ ආකාරයට පවුල් 115. ඇයි මම මෙතන 115 සටහන් කරේ? මේක ඇතුලේ ප්‍රදේශ අර ඉස්සෙල්ලා කිව්වා වගේ 8ක් තියෙනවා. මේ 115 කොතෙන්ට කොහොමද යන්නේ කියලා තවම දන්නේ නැහැ. ආන්න ඒක නිසා එතකම් මම මගේ අවස්ථාව එනතුරු මම මේ ඉර උඩ 115 තියාගන්නවා. එතකොට අවස්ථාව එනතුරු රැං මම යනවා ඉස්සරහට. දැන් එතකොට ඔන්න ඊළඟට මට කියනවා පවුල් 4කට ඉහත 3 වර්ගයේම සුරතල් සතුන් හිමි. පවුල් 4ක මාළුත් ඇති කරනවා, බල්ලෙකුත් ඉන්නවා, බළලුනුත් ඉන්නවා. ආන්නේ නම් තුනටම අදාළ ප්‍රදේශය මෙන්න තියෙනවා. එක ප්‍රදේශයයි තියෙන්නේ. කෙලින්ම අපිට එතෙන්ට දාන්න පුළුවන් 4යි. ආන්න 4 ස්ථානගත කරා අපි. ඊළඟට අපිට කියන මොකද්ද? අපිට කියනවා බල්ලන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව 19යි. බල්ලන් පමණක්. දැන් බලන්න දරුවනේ බල්ලන් පමණක්. එතකොට මේ බලලුන් එකට අයිති වෙන්න බෑ. මත්ස්‍යීන් එකට අයිති වෙන්න බෑ. එහෙනම් මේ දෙකටම අයිති නොවීම යාට අයිතින එකම ප්‍රදේශයයි තියෙන්නේ. ආන්න 19 අපිට පුළුවන් එක ප්‍රදේශය නම් කෙලින් මෙතෙන්ට දාන්න පුළුවන්. හැබැයි ප්‍රදේශ කීපයකට අයිති වෙන අවස්ථාවකදී අපිට පුළුවන් ඉරක් උඩ එතකන් දාගන්න පුළුවන්. අපි මේ 115 දාගත්තේ. ඒ වගේ දාගන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි ඊළඟට මොකද්ද කියන්නේ? අපිට කියනවා පවුල් 24ක් සතුව බල්ලන් සහ බල්ලුන් දෙවර්ගයේම ඇති අතර ආන්න බලන්න පවුල් 24ක් සතුව බල්ලන් සහ බල්ලුන් දෙවර්ගයේම බල්ලන් සහ බලලුන් අන්න බල්ලන් සහ බල්ලුන් මෙන්න බල්ලන් හිමි මෙන්න බලලුන් හිමි දෙකටම අයිති ප්‍රදේශය තමයි මෙන්න මේ ප්‍රදේශය. දැනටම 4ක් ඉන්නවා. දෙකටම අයිති ප්‍රදේශයේ දැනටම 4ක් තියෙනවා. 24ක් ඉන්න ඕන. එහෙනම් ඉතුරු 20 ඉන්න ඕන මෙන්න මේ ප්‍රදේශයේ. බලන්න තර්කානුකූලව හිතුව ප්‍රදේශය ලැබෙනවා. හරි විදියට අපි මේක ස්ථානගත කරාම නිවැරදිව අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ කියනවා අතර පවුල් 21ක් සතුව බල්ලන් සහ මත්ස්‍යීන් බල්ලන් සහ මත්ස්‍යීන් එහෙනම් මෙන්න බල්ලන් තියෙනවා මෙතන මත්ස්‍යීන් තියෙනවා මෙතන. ආන්න ඒ දෙකටම අදාළ ප්‍රදේශය දරුවනේ මෙන්න තියෙනවා. ඒ දෙකටම අදාළ ප්‍රදේශය ඒක ඉන්නවලු 21ක් දැනටම 4ක් එතන ඉන්නවා. එහෙනම් 21කින් 4ක් ගියම 17ක් ඉතුරු කොටසේ අන්න 17ක් ඉන්න ඕන. දැන් එතකොට ඔන්න ඒකත් මං ස්ථානගත කරා. දැන් බලන්න ඊට පස්සේ අපිට කියනවා දැන් මෙන්න මෙහෙම තව දත්තයක්. පවුල් 11ක ඉහත 3 වර්ගයෙන් එක් වර්ගයකවත් සුරතල් සතුන් නොමැත. බල්ලෝ නෑ ඒ ගෙවල් වල. පූසෝ නෑ, බලලුන් නෑ, මත්ස්‍යීන් නෑ, මාළුත් නෑ. එහෙනම් ওই තුනම නැත්තම් මෙන්න මේ පිට ඉන්න ඕන 11. ආන්න 11ත් මං හරියට ස්ථානගත කරා. ඊට පස්සේ අපිට කියනවා දැන් ඔන්න මගේ තොරතුරු ටික දාලා ඉවරයි. දැන් ප්‍රශ්න අහනවා. බලන්න ඉතාලම සරලයි. සිසිර සර් කිව්වා සතුටින් කරන්න පුළුවන් කියලා. සතුටුයි. දැන් එනම් කියනවා බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව මත්ස්‍යීන් පවුල් සංඛ්‍යාවෙන් දෙගුණයකි. ආන්න බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව. අපි එකින් එක යන් කලබල නැහැනේ. බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව මේ තියෙන්නේ. ඒකේ තියෙන ප්‍රදේශ 4ම දන්නවා. ආන්න එහෙනම් 17යි 4යි 21යි 20යි 41යි 19යි 60ක්.
එතකොට මෙන්න මේකේ ඉන්න 60ක්. එහෙනම් බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව අන්න අපි ලියනවා බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව 60ක් ඉන්නවා. එතකොට කියනවා බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව මත්ස්‍යීන් පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණයකි. මත්ස්‍යීන් හිමි පවුල් සංඛ්‍යාව වගේ දෙගුණයක්ලු මේගොල්ලෝ. එහෙනම් මේකෙන් භාගයක් නේ දරුවනේ 30යි ඉන්නේ. එහෙනම් 30යි අන්න සංඛ්‍යාව මේ එතකොට අපිට කියනවා බල්ලන් හිමි නොවන නමුත් මත්ස්‍යීන් හිමි පවුල් සංඛ්‍යාව බල්ලන් හිමි නොවන මේකෙන් පිට මත්ස්‍යීන් හිමි. එහෙනම් අන්න මෙන්න මේ කොටස අයින් වෙනකොට මේ රවුමේ තියෙන මෙන්න මේ කොටස සහ මේ කොටස දෙකටමයි අයිති. අන්න මේ කොටසයි අපෙන් අහන්නේ බල්ලන් හිමි නොවන මත්ස්‍යීන් හිමි. එතකොට මෙන්න මේ කොටස. එහෙනම් මුළු එකේ දැන් කියන 30යි 60න් භාගයක් 30යි 30න් මේ 17යි 4යි අපි අඩු කරමු. ආන්න බල්ලන් හිමි නොවන නමුත් මත්ස්‍යීන් පවුල් සංඛ්‍යාව අන්න මම කියනවා 30න් අඩු කරනවා 21ක් අන්න 9යි. දැන් මේ 9 යොදනකොට ආන්න මෙතෙන්ට දාන්නත් බෑ මෙතෙන්ට දාන්න බෑ මේ දෙකේම ආන්න මට පුළුවන් ඔය 9 මෙන්න මේ ඉර උඩින් තියාගන්න පුළුවන් එතකන් ඉදිරියේදී අවශ්‍ය වුණොත් මේ හැම වෙලාවෙම අපි හොයාගන්න උත්තරයක් ඇයි වෙන් රූපෙට අරන් යන්නේ ඉදිරියේදී අවශ්‍යතාවය සඳහා ආන්න ඉතින් 9ත් මම සටහන් කරගත්තා ඍජුවම දැම්මේ නෑ ස්ථානයකට ආන්න කොටසකට දැම්මා දැන් අපි බලමු ඊළඟට අපෙන් අහනවා බලලුන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව බලලුන් පමණක් ආන්න බලලුන් පමණක් කිව්වහම මෙන්න මේ කොටස බලලුන් පමණක් බල්ලොත් නෑ මත්සිනුත් නෑ දැන් අපි බලමු එතකොට මේ කොටස හොයාගන්නේ කොහොමද මුළු ප්‍රදේශ 8යි 8න් කීයක් අපි දන්නවද 1යි 2යි 3යි 4යි මෙන්න 5යි 6යි 7යි 7ක් දන්නව නම් දරුවනේ 1යි නොදන්නේ එහෙනම් ඉතින් 115න් අඩු කරමුකෝ දන්න 7 ආන්න අපිට පුළුවන් එහෙනම් ලියන්න බල්ලුන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව 115න් අඩු කරනවා මෙන්න මෙතන ඉන්න සීරම ටික එකතු කරාම 80ක් තියෙනවා එහෙනම් 115න් 80ක් අඩු කරාම 35යි ආන්න අපිට පුළුවන් වෙන් රූපෙත් ඒක සටහන් කරන්න පුළුවන්. දැන් දරුවනේ අපි යමු ඊළඟ ප්‍රශ්නයට. දැන් කියන දරුවනේ මත්ස්‍යීන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව බල්ලන් හිමි නොවන නමුත් බල්ලුන් සහ මත්ස්‍යීන් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණයකි. සමීක්ෂණයේ ලක් වූ පවුල් අතුරෙන් අහඹු ලෙස තෝරා ගනු ලබන පවුල් මත්ස්‍යීන් පමණක් හිමි පවුලක් වීමේ සම්භාවිතාව සොයන්න. සම්භාවිතාව සොයන්න නම් ඉස්සෙල්ලා අපි හොයාගන්න ඕනේ එතනට අදාළ ප්‍රදේශයේ තියෙන අගය. ආන්න එහෙනම් අපිට පුළුවන් කියන්න මෙන්න මේ ආකාරයට මේ 9ක් තියෙන්නේ මෙන්න මේ දෙකටම. ඒක වෙන් කරගන්න අපිට කියන මෙන්න මේම මත්ස්‍යීන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව. මත්ස්‍යීන් පමණක් කවුද? මේන්න මෙතන තියෙන පවුල් සංඛ්‍යාව. පවුල් සංඛ්‍යාව බල්ලන් හිමි නොවන නමුත් බල්ලුන් සහ මත්ස්‍යීන් හිමි. බල්ලන් හිමි නොවන නමුත් එතකොට බල්ලන් හිමි නොවන එතකොට නමුත් නමුත් බල්ලුන් සහ මත්ස්‍යීන් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණයයි. මේන්න මෙයා වගේ දෙගුණයක්ලු මෙන්න මේ කොටස. එහෙනම් මෙතන 1යි නම් මෙතන 2යි නම් මේ දෙකේම 3ක් ඉන්න ඕන. එහෙනම් 3ෙන් ආන්න මේ කොට ඒ 3ෙන් තමයි දෙකක් මෙතන ඉන්න ඕන. හැබැයි මේ දෙකේම ඉන්නේ 9යි. මේ නොකියා කියන්නේ 9න් 3න් දෙකක් ගන්න කියලා. එහෙම නැත්නම් අපේ දරුවන්ට x දාලා හදන්නත් පුළුවන්. මෙතන x නම් මේක 2යි x වෙන්න ඕන. x ධන 2යි x සමානයි 9 වෙන්න ඕන. අන්න එහෙමත් අපිට හිතන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කොටසෙන් 3න් දෙකක්. අන්න අපි ලියමු දරුවනේ එහෙනම් මත්ස්‍යීන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව එහෙනම් මේ 9න් 3න් දෙකක් 9න් 3න් දෙකක් එහෙනම් 9ට 3ව 3යි 3 වරක් 2 6යි ආන්න එහෙනම් 6යි එහෙනම් මෙන්න මෙතන ඉන්නවා 6 දෙනෙක් අපෙන් අහන්නේ ඒක නිකන් නෙවෙයි සම්භාවිතාව සම්භාවිතාව කියන්නේ මුළු ප්‍රමාණයෙන් මෙන්න මේ ප්‍රමාණය කීයද එහෙනම් මුළු ප්‍රමාණය 115යි 115න් එහෙනම් අන්න 6යි අපි තෝරාගත් කොටස භාගයක් ලෙස ඉදිරිපත් කරන්න ඕනේ. එහෙනම් මට කියන්න පුළුවන් දරුවනේ මත්ස්‍යීන් පමණක් හිමි පවුලක් වීමේ සම්භාවිතාව 115න් 6යි. එතකොට මම මේ කතා කරේ 2019 වර්ෂයේ ඔබට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ආපු ගැටලුව. ඉතින් දරුවනේ මං හිතනවා අපි ඉස්සෙල්ලා 2012 වර්ෂයේ ගැටලුවේදී සිසිල් සර් බොහොම ලස්සනට පැහැදිලි කරා අපි මේ වෙන් රූපය මේට වඩා වෙනස් ආකාරයේ එතකොට වෙන් රූපයක් ඉදිරිපත් වෙන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. එතකොට ඒ ආකාර විවිධාකාර වෙන්න පුළුවන්. සිසිල් සර් කිව්වා මේක කටපාඩම් කරලා කරන්න බැරි හේතුව ඒකයි. ඒකින්ද අවබෝධයෙන් තර්කානුකූලව කියවනවා නම් මොන ආකාරයේ වෙන් රූපයක් දුන්නත් ප්‍රදේශය හඳුනා ගන්න ඉතාම පහසුයි අපේ දරුවන්ට. වෙන් රූපයේ ප්‍රදේශය හඳුනා ගත්තා නම්
ඔය දෙන ඕනෑම අගයක් ස්ථානගත කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. එහෙනම් අහන ප්‍රශ්නෙට උනත් පිළිතුරු දෙන්න ඉතාම පහසු වෙනවා. මං හිතනවා කුලක සඳහා කුලකවලදී අපි ඔබට පුනරීක්ෂණය කළ යුතුම කොටස් ටික පුනරීක්ෂණය කරා. අද අපිත් එක්ක සහභාගී වෙච්ච දරුවන්ට කුලකවල යම් ලකුණු ප්‍රමාණයක් අහිමි වෙලා තියුණා ඒ ලකුණු ප්‍රමාණයත් ආවරණය කරගන්න නැති කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි අවුරුදු 2ක ගැටලු ඔබට සාකච්ඡා කර ඔබත් එක්ක. එහෙනම් ඒ ගැටලු වලදීත් ඔබට මං හිතන්නේ ගැටලුවක් විසඳනකොට කොයි ආකාරයෙන්ද අපි කියවන්න ඕන. අපි දැකලා තියෙනවා සමහර දරුවෝ අර ගැටලු ඔහේ නිකන් කියෝ ඉන්නෝ. එහෙම අපි කියෝ ඉන්නේ නැතුව තර්කානුකූලව කොහොමද වෙන්රූපෙත් එක්ක සම්බන්ධ වුණේ කියලා ඔබ අත්දැකීම් ලබන්නේ නැති. ඉතින් ඒ ලැබපු අත්දැකීම් ඔබගේ ඉදිරියේ ලැබෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා යොදාගෙන විශිෂ්ට සාමාර්ථ ලබා ගැනීම සඳහා ඒක දායක කරගන්න කියලා අපි දායක කරගන්නයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ආකාරයෙන් ලකුණු එකතු කරමින් අපිත් එක්ක මේ ආකාරයේ පුනරීක්ෂණ පාඩම් මාලාවට එකතු වෙලා අපේ දරුවෝ විශිෂ්ටයෙක් බවට අනාගතයේ පත් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. වගේම එහෙම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමින් අද දවසේ ඔබෙන් සමුගන්නවා. එනවා ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.